අද දිනේ අපේ අවසන් සම්පත්දායකත්වය ඉතාමත්ම විශේෂ පුද්ගලයෙක්. මොකද මේ පුද්ගලයාට මේ අවස්ථාවේදී සම්පත්දායකත්වය ලබා දෙන පුද්ගලයාට ලංකාවේ ව්‍යවසායකින් ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම දැන් එක්සත් රාජධානියේ මේ ව්‍යවසායකත්වය සහ අපට ලාංකික ව්‍යවසායකයන් ලෙස මොන වගේ අවස්ථාද තියෙන්නේ කියලා ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා. එසේනම් මේ මොහොතේදී මා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා විශාල රාජකාරි මැද්දේ මේ වෙලාවේ අප සමග සම්බන්ධ වෙන්නේ එක්සත් රාජධානියේ මේ මොහොතේදී ආචාර්ය උපාධිය සඳහා තමාගේ අධ්‍යයන කටයුතු සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලවි කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඩිලන් රත්නායක මහත්මයාව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. වගේම ඔබට විශාල වශයෙන් කරුණු කීපයක් ඇති. මොකද මම සඳහන් කළ ආකාරයට අපේ ව්‍යවසායකයෝ ගැනත් ඔබ දන්නවා. දැන් ඔබ හොඳටම දන්නවා ඔය රටේ පැවතෙන තත්ත්වය ගැන අපිට මොන වගේ අවස්ථාවද තියෙන්නේ කියලා. ඉතින් ඔබට බාර කරනවා මේ මොහොතේදී අවස්ථාව. ගොඩක් ස්තුතියි මට ආරාධනා කරාට අවස්ථාව දුන්නට සිලෝන් එන්ටර්ප්‍රෙනර්ස් ක්ලබ්. මම හිතන්නේ බොහොම හොඳ ගැඹුරු අදහස් කීපයක් ප්‍රකාශ වෙනවා කලින් කතා කරපු සියලුම ඒ මහත්මීන්ගෙන්. චංචල කිව්වා වගේ මම එකක් සඳහන් කරන්න ඕනේ. මම කලින් කතා කරපු මහත්මීන් ගොඩක් ව්‍යාපාර සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන, ව්‍යාපාර කරලා තියෙන, සව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න අය ඒ අත්දැකීම් එක්ක වුන් කතා කරන්නේ. නමුත් මම ටිකක් වෙනස්. මම අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ. නමුත් ලංකාවේ ඉන්නකොට ව්‍යාපාර ක්ෂේත්‍රය සහ ආයතන සමග සම්බන්ධ වෙලා අපි සමහර කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ව්‍යවසායකත අධ්‍යනාංශයත් එක්ක සමහර කටයුතු සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මෑත කාලීනව වසර 2කට ආසන්න කාලයක් එක්සත් රාජධානියේ ඉන්නකොට මෙහි දැකපු දේවල්, මෙහිදී අත්විඳපු දේවල් එක්ක මම හිතනවා මට වැදගත් කරුණු කීපයක් ඔබට සඳහන් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම කතා කරන්න යන දේ කලින් කතා කරපු මහත්මීන් ඉදිරිපත් කරපු කරුණු වලට ටිකක් වැඩිපුර දෙයක් වෙයි කියලා, ටිකක් වෙනස් දෙයක් වෙයි කියලා මම හිතනවා. මම සූදානම් වෙච්ච කරුණු කීපයක්. මුලින්ම කියන්න ඕනේ අද අපි කතා කරන්නේ අපිට ගෝලීය වශයෙන් හඳුනා ගන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා මොනවාද කියන එක සහ ව්‍යාපාර මොඩල්, බිස්නස් මොඩල්ස් මොනවාද කියන එක තමයි අද දවසේ මාතෘකාව. මම වැඩසටහනේ මුලින් ඉඳන් සම්බන්ධ වෙලා බලාගෙන හිටියා. මම විශේෂයෙන් අවධානයක් යොමු කරා chat එකට දාපු ප්‍රශ්න සම්බන්ධයෙන්. මම හිතන්නේ ලොකු උනන්දුවක් තිබුණා හැම පළවෙනි දේශනේ ඉඳලා දැන් අවසාන වෙච්ච දේශනේ දක්වාම කතා කරනකොට බොහෝම ලොකු උනන්දුවක් මම දැක්කා. විශාල ප්‍රමාණයක් ප්‍රශ්න ඉදිරිපත් වුණා chat එකේ. ගොඩාක් අය අහලා තිබුණා එක එක නිෂ්පාදන ඒගොල්ලෝ කරනවා කොහොමද විදේශ වෙළඳපොළට ඒ ඉදිරිපත් කරන්නේ, ඒක කරන ක්‍රියාදාමය මොකක්ද, සහතිකරණය සම්බන්ධයෙන් මොකද ගන්න ඕන ක්‍රියාමාර්ග වගේ බොහොම උද්‍යෝගයෙන් ප්‍රශ්න අහන ස්වභාවයක් මම දැක්කා. ඒක ඉතාමත්ම හොඳයි. ඒ කියන්නේ ව්‍යවසායකයෙකුට තියෙන්න ඕනේ ජවය මේ ඔඩියන්ස් එකේ තියෙනවා කියන එක තමයි එතනින් පේන්නේ. නමුත් මේ ප්‍රශ්නවල මම එක දෙයක් නිරීක්ෂණය කරා. ඒ තමයි ඒ අහපු බහුතරයක් ප්‍රශ්න, ඉතාමත් බහුතරයක් ප්‍රශ්න සම්බන්ධ වුණේ මෙච්චර කාලයක් අපි රටක් විදියට කරගෙන ආපු සාම්ප්‍රදායික අපනයන සම්බන්ධයෙන්. ඇඟලුම් සම්බන්ධයෙන් කතා වුණා, විශේෂයෙන් කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන් කොහොමද ආශ්‍රිත නිෂ්පාදන, කොහොම ආශ්‍රිත නිෂ්පාදන, ඒ වගේ ප්‍රශ්න ගොඩාක් ඉදිරිපත් වුණා මම දැක්කා. ඔතනින් තමයි මම මගේ කතාව පටන් ගන්න කැමති. ඒ උද්‍යෝගයේ ඒ අවබෝධය සහ ඒ කියන කැමැත්ත ඉතාමත්ම හොඳයි. ඒක අගය කරන අතරතුර මම මගේ කතාවට පොඩි පූර්වාරම්භයක් විදිහට එක ප්‍රශ්නයක් මතු කරන්න කැමතියි. අපි බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබනකොට 1948 සැලකියුතු මට්ටමක ආර්ථිකයකට උරුමකම් කියපු රටක්. ඇත්ත කතාව අපි ඒක දන්නවා. ලංකාවේ කෘෂි එහෙම නැත්නම් අපි අපනයන භෝග සම්බන්ධය ගත්තොත් ලංකාවේ තේවලට දැවැන්ත ඉල්ලුමක් ලෝකෙ පුරා තිබුණා. තවත් තියෙනවා.
තේ රබර් පොල් වගේ ප්‍රධාන අපනයන භෝග ඊට අමතරව අපි ගත්තොත් සාම්ප්‍රදායික කුළු බඩු වගේ නිෂ්පාදිත ඊට පස්සේ කාලීනව එකතු වුණා කොහු සහ ඒ පොල් ආශ්‍රිත නිෂ්පාදිත විශාල වශයෙන් එකතු වුණා අපේ අපනයන සහ ඇඟලුම් අපේ අපනයන කලඹට රටේ එකතු වුණා. නමුත් මට එක ප්‍රශ්නයක් තියෙනවා මේ හැමදේම දිහා බලාගෙන ඉද්දී නිදහසෙන් පස්සේ අපි කොතනද ඉන්නේ කියන එක සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ ඒක අපි රටක් විදියට සහ ඔබ සියලු දෙනා ව්‍යවසායකයෙක් විදියට හිතන්න ඕනේ. මොකද අපි අවංකව පිළිගත යුතු කාරණයක් තමයි අපේ රට ඇත්තටම දැන් තියෙන හොඳ තැනක නෙමෙයි ආර්ථික වශයෙන් ගත්තා. ආර්ථික අර්බුදයක අපි ඉන්නේ. ආර්ථික අර්බුදයට මේ දවස්වල තියෙන ආර්ථික අර්බුදයට මූලිකම හේතුව තමයි කොවිඩ් එක. අපේ ආර්ථිකයට ලොකු පීඩනයක් එල්ලලා තියෙනවා. අපේ රටේ විදේශී සංචිත නැතිකම. ඒ කියන්නේ විදේශ මුදල් ප්‍රමාණය අඩුයි. ඒකට හේතුවක් විදියට ප්‍රධානතම හේතුවක් විදියට අපි හැමෝම දකින්නේ අපේ රට ප්‍රධාන වශයෙන් ආනයන මත පදනම් වෙලා තියෙනවා. ගොඩාක් ආනයනය කරනවා අපේ රට ඇතුළට. ඒ වගේම අපනයනය කරනවා. නමුත් ආනයන වියදම අභිබවල ගිහිල්ලා විදේශී සංචිත ශක්තිමත් කරන්න පුළුවන් මට්ටමේ අපනයන ප්‍රමාණයක් අපේ රටේ සිද්ධ වෙනවා. සරලව කිව්වොත් රටේ ආර්ථිකයේ පදනම හෙල්ලෙන්නේ නැති මට්ටමකට තියාගන්න තරම් විදේශ මුදල් ප්‍රමාණයක් රට ඇතුළට ගලාගෙන එන්නේ නැහැ. ඔක තමයි අපේ රටේ අද තියෙන මට තේරෙන විදියට මෙතන තියෙන ගැටලුව තමයි නිදහසෙන් පස්සේ අවුරුදු ගණනාවක් ගිහිල්ලා අපි අද ඇයි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. 1940 දශකයේ ගත්තොත් 1950 දශකයේ ගත්තොත් අපිට වඩා සෑහෙන පිටිපස්සෙන් ඉඳපු සිංගප්පූරුව අද කොතනද තියෙන්නේ? අපි බලන්න ඕනේ ඒ කාරණේ. අපිට වඩා පිටිපස්සෙන් ඉඳපු මාලදිව වෙන කොතනද තියෙන්නේ? අපිට වඩා පිටිපස්සෙන් ඉඳපු බංග්ලාදේශය කොතනද තියෙන්නේ? මම ගොඩක් කතා වුණා ඒ සම්බන්ධයෙන් කලින් අදහස් දක්වපු මහත්මීන්ගේ. අපිට වඩා පිටිපස්සෙන් හිටපු වියට්නාමයේ කොතනද තියෙන්නේ? මේ වගේ රටවල්, තායිවාන් වගේ රටවල්, කොරියාව වගේ රටවල් සෑහෙන ප්‍රමාණයක් ඉස්සරහට ගිහිල්ලා තියෙනකොට අපි විතරක් පිටිපස්සට ඇවිල්ලා තියෙනවා. ඒ හන්ද අපි අද ලොකු අර්බුදයකට මැද වෙලා ඉන්නවා. මම හිතනවා ඔතන තමයි අපි ව්‍යවසායකයෝ විදියට හිතනකොට ව්‍යවසායකත්ව සංස්කෘතියක් හදනකොට ඔබේ අතේ තියෙන වගකීම තමයි අපි හිතන්න ඕනේ මම දකින විදියට වර්තමානය ගැන නෙමෙයි. අපි හිතන්න ඕන අනාගතය සම්බන්ධයෙන්. මම විශ්වාස කරන දෙයක් තමයි අපේ රටේ යම්කිසි ව්‍යවසායකත්ව සංස්කෘතියක් තිබුණා නම් ඒ හා සම්බන්ධ දේශපාලන සහ ආර්ථික සාධක හොඳට හැදිලා යම්කිසි තත්ත්වයක් තිබුණා නම් 1960 දශකයේ 70 දශක වෙද්දී ඒ වෙනකොට බලන්න තිබුණේ 2000 වෙදි 2010 වෙදි 2020 වෙදි ලංකාව ඉන්න ඕනේ කොතනද කියන එක. මම විශ්වාස කරන විදිහට අද අපි බලන්න ඕනේ 2030 වෙදි ලංකාව කොතනද ඉන්න ඕනේ 2040 වෙදි 2050 වෙදි ලංකාව කොතනද ඉන්න ඕනේ. ව්‍යවසායකයෝ විදිහට මම මත කරන මූලිකම කාරණේ තමයි ඔයගොල්ලෝ සියලුම දෙනාට අද තියෙන තත්ත්වය පිළිබඳව හිතලා අද තියෙන ව්‍යාපාර අවස්ථා හඳුනා ගන්න අතරතුර අපි බලන්න ඕනේ මේ අද කරන ව්‍යාපාර අවස්ථාව තව අවුරුදු 5කින් තව අවුරුදු 10කින් සාර්ථක විදියට කරගෙන යන්න ඒ විදියටම කරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මං හිතන්නේ ඒ විෂන් එක තිබුණා නම් අවුරුදු 30කට කලින් අපිට දකින්න තිබුණා සාම්ප්‍රදායික තේ අපනයනය 2015 2020 වෙදි ප්‍රශ්නයකට වැටෙනවා කියලා. සාම්ප්‍රදායික ඇඟලුම් කර්මාන්තය ඇඟලුම් අපනයනය 2020 වෙද්දී අර්බුදයකට යනවා කියලා. වැලියු ඇඩිෂන් නැත්නම් අගය කිරීමක් නැති නිෂ්පාදක අපනයන කිරීම තවදුරටත් සාර්ථක ක්‍රමයක් නෙමෙයි කියන එක තේරුම් ගන්න තිබුණේ මීට අවුරුදු 20කට විතර කලින්. ඒ නිසා මම මගේ කතාව පටන් ගන්න කැමතියි අපි ව්‍යාපාර අවස්ථාව අඳුනා ගන්නවා නම් මං හිතන්නේ අපි වර්තමානයේ තියෙන ව්‍යාපාර අවස්ථා ගෝලීය ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම වගේම ඊටත් වඩා ලොකු ප්‍රමුඛතාවයක් දී යුතුයි. අනාගතේ බිහි වෙන්න පුළුවන් අනාගතේ පැතිරෙන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා මොනවාද? ඒව කොහොමද අපි රටක් විදියට රටකින් ව්‍යවසායික ප්‍රජාවක් විදියට අපේ ගොඩට එකතු කරගන්නේ? එහෙම නැත්නම් අනාගතයේ බිහි වෙන ව්‍යාපාර අවස්ථාවන් ඇතුලේ ශ්‍රී ලාංකීය සලකුණ තියන්නේ කොහොමද කියන එක තව අවුරුදු 10ක් 15ක් ඉස්සරහට අපි හිතන්න. මට ඒක හිතුනේ කල්පනා වුණේ ඇත්තටම ගොඩාක් අය යොමු කරපු ප්‍රශ්න නිසා.
කොහු ආශ්‍රිත නිෂ්පාදිත අපනයන කිරීම හොඳයි. නමුත් අපි හිතන්න ඕන කාරණයක් තමයි තව අවුරුදු 10කින් සාම්ප්‍රදායික කොහු නිෂ්පාදිත අපිට ඒ ආකාරයෙන්ම වෙළඳ පොලේ විශාල ප්‍රමාණික ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් මට්ටමක තියෙන. සාම්ප්‍රදායික තේ නිෂ්පාදිතය අපනයන කරලා අපිට තවදුරටත් තව අවුරුදු 5කින් 10කින් ඒ වෙළඳ පොළ ප්‍රමුඛතාවය තියාගන්න පුළුවන් වේද? මම හිතන්නේ ඒක අපි හිතන්න ඕන කාරණයක්. ඒ අදහසත් එක්ක තමයි මම මගේ කතාව පටන් ගන්න යන්නේ. චංචල කිව්වාගේ මම දැනට ඉන්නේ එක්සත් රාජධානියේ. එක්සත් රාජධානිය කියලා කියන්නේ ලොකු රටක් සහ ප්‍රබල රටක්. ලෝකයේ දේශපාලනය අතින් ගත්තත්, ලෝකයේ තියෙන සම්පත් වලින් ගත්තත්, ඒ වගේම ආර්ථික වශයෙන් ගත්තත් එක්සත් රාජධානිය කියලා කියන්නේ දැවැන්ත චරිතයක්. ඒ දැවැන්තකම නිසාම මම හිතනවා එක්සත් රාජධානිය ඇතුලේ මට පේන විදිහට අවස්ථාවන් බහුලයි. විශාල ප්‍රමාණයේ ව්‍යාපාර අවස්ථාවක් තියෙනවා. අපිට බොහොම පහසුවෙන් හිතනවා නම් අපිට ළඟා වෙන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවන් සෑහෙන තියෙනවා. මිලියන 66ක විතර ජනගහනයක් ඉන්න රටක් මේක. සමහර ප්‍රදේශ තියෙනවා ඉතාමත්ම ජනාකීර්ණ අතිශයින් නාගරික ලන්ඩන් වගේ ප්‍රදේශ. ඒ වගේම සමහර පළාත් තියෙනවා ග්‍රාමීය මට්ටමේ පළාත් තියෙනවා. ඒ එක පළාත් වලට අනුකූලව අනුව්‍යාපාරික අවස්ථාවන් තියෙනවා කියලා මම පෞද්ගලිකව නිරීක්ෂණය කරලා තියෙනවා. එක්සත් රාජධානිය ගත්තොතින් ව්‍යාපාර අවස්ථා සම්බන්ධයෙන් සහ ආර්ථික සම්බන්ධයෙන් ගත්තොතින් හොඳ ආර්ථිකයක් තියෙනවා. පහුගිය මම හිතන්නේ කොරෝනා අර්බුදයත් එක්ක අවුරුද්දක් විතර කාලයක් රට වහලා තියන්න සිද්ධ වුණා. නමුත් ඒ රට වහලා තියෙද්දි රටේ ඉන්න සියලුම ජනතාව බලා ගන්න තරම් ආර්ථික හයියක් මේ රටට තිබුණා. යම්කිසි ආකාරයක ආර්ථික කඩාවැටීමක් තියෙනවා. නමුත් සාපේක්ෂව බැලුවහම සැලකිලි මට්ටමක ඉන්නවා. ඒ නිසා ඉස්සරහට ආර්ථිකය යම්කිසි වෙනසක් සහ පිබිදීමක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කොවිඩ් තත්ත්වයෙන් පස්සේ මොකද ඉතා වේගෙන් එන්නත් කරණය කරලා අති බහුතරයක් දැනටවත් එන්නත් කරණය ඉවර කරලා රට අරණ මට්ටමට ඇවිල්ලා තියෙන නිසා ඉස්සරහට ආර්ථිකය ඉතා ඉක්මනින් තව වර්ධනය වෙයි කියලා හිතනවා. ඊට අමතරව ඔගොල්ලෝ දකින්න ඇති බ්‍රෙක්සිට් කියලා මෑත කාලීනව එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් අයින් වුණා. තවදුරටත් යුරෝපා සංගමේ රටක් නෙමෙයි. ඒ නිසා යුරෝපා සංගමයේ සමග තිබුණ බැඳීම් සහ වෙළඳ ගනුදෙනු යම්කිසි ආකාරයක වෙනස්කමක් සිද්ධ වුණා. ඒ වෙනස්කම ලෝකයේ අනිත් රටවල් වලට ආර්ථිකම වශයෙන් එංගලන්තයට එන්න තියෙන සමහර බාධාවන් වෙනස් කිරීමක් දැනටම සිද්ධ වෙලා තියෙනවා සහ ඉස්සරහට සිදු වීමට නියමිතයි. ඒ කියන්නේ අනිත් රටවල් වලට ව්‍යාපාර අවස්ථාන් සඳහා එංගලන්තයට පිවිසීම කඩක් ඉස්සරහට ඇති වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. එක්සත් රාජධානිය හෝ එහෙමත් නැත්නම් වෙනත් ඕනෑම රටක මම දකින විදිහට ව්‍යාපාර අවස්ථාවන් ගෝලීය වශයෙන් පවතින ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගන්න යනවා නම් සහ ඒ ව්‍යාපාර අවස්ථාවන් අතික්‍රමණය කරන්න ඔබට උවමනාවක් තියෙනවා නම් මම විශ්වාස කරනවා ඔබ විසින් බලන්න ඕනේ සලකා බලන්න ඕන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ફોකස් එක. දෙවෙනි එක තමයි ටාගට් එක. මම මෙතන ફોකස් එක කියලා කියන්නේ ඔබ අරමුණු කරන්නේ මෙතන අරමුණ කියලා මම අදහස් කරන්නේ අපිට ව්‍යාපාර අවස්ථාවක් ග්‍රහණය කරගෙන ඒ ව්‍යාපාර අවස්ථාව ව්‍යාපාරයකට පරිවර්තනය කරගෙන යන්න පුළුවන් විවිධ ක්‍රම තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන් එක්සත් රාජධානිය හෝ වෙනත් රටකට ගිහිල්ලා ඉවර වෙලා ඒ රට ඇතුලේ ව්‍යාපාරයක් නිර්මාණය කරගෙන ඒ ව්‍යාපාරය සංවර්ධනය කරගන්න. මම හිතන්නේ ඊට කලින් කතා කරපු මහත්මයා ඇමරිකා එක්සත් ජනපදයට ගිහිල්ලා ඒ වගේ ඒ රටේ ව්‍යාපාරයක් ගොඩනගපු මහත්මයෙක්. ඒක එක අරමුණක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් අරමුණක් වෙන්න පුළුවන් ලංකාවේ ඉන්න ගමන් බ්‍රිතාන්‍ය හෝ වෙනත් රටක තියෙන ව්‍යාපාර අවස්ථා ග්‍රහණය කර ගැනීම. ඔකියුපයි කරගන්න එක. එතකොට අපි ව්‍යාපාරය ගොඩනගන්න සහ පවත්වාගෙන යන්නේ අපේ රට ඇතුළේ ඉඳලා
නමුත් අපේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නේ අදාළ අනිකුත් රට ඇතුලේ. ඔය කියන මොඩල් දෙකටම අපිට ව්‍යාපාර කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ ඔබේ අවශ්‍යතාවය සහ ඔබේ දැක්ම අනුව තීරණය කරපු කළ යුතු කාරණයක්. විශේෂයෙන්ම දෙවෙනි එක ටාගට් එක ඉලක්කය කවුද කියන එක අපි පැහැදිලි කරගන්නත් ඕන. ඒ කියන්නේ අපි නිකන් අඳුර අතපත ගන්නවා වගේ නිකන් කලින් අපනයන ගැන කතා කරා නිකන් යවන්නම් වාලේ රටකට නිෂ්පාදනයක් යවල වැඩක් නැහැ. මම හිතන්නේ ලකීපක් මහත්මයා ඊට පස්සේ ජපානය ගැන කතා කරපු මහත්මියත් පැහැදිලිව කිව්වා අදාළ රටේ ඉන්න මිනිස්සු රහයි රට පිළිබඳ අවබෝධයක් ඇතුව තමයි මේක කරන්න ඕන. එක්සත් රාජධානිය වගේ රටක් ගත්තොත් මම හිතන්නේ අපිට ඉලක්ක කරන්න පුළුවන් පැති කිහිපයක් තියෙනවා. ඒක අපේ ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. සරලව ගත්තොත් උදාහරණයක් විදිහට අපිට ඉලක්ක කරන්න පුළුවන් එක කණ්ඩායමක් තමයි අදාළ රටේ ඉන්න දේශීය ප්‍රජාව. අපි ගත්තොත් මෙහි ඉන්න බ්‍රිතාන්‍ය ජනතාව. බ්‍රිතාන්‍ය ජනතාව ගත්තොත් මම හිතන්නේ ලෝකයේ අනිත් ගොඩක් රටවල් වගේම සංවාද රටවල් වගේම මෙහෙත් තියෙන ලොකු හයි එන්ඩ් මාකට් එකක් තියෙනවා. ඉතා ලොකු මුදල් වියදම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන හයි එන්ඩ් මාකට් එකක්. ඒ වගේම දැවැන්ත මිඩල් ක්ලාස් එකක් තියෙනවා. මධ්‍යම පාන්තික සමාජයක් තියෙනවා. රට පුරා විසිරෙච්ච මේ එක එක මට්ටම් අපිට ඉලක්කගත කරන්න පුළුවන්. මේ රටේ මිනිස්සුන්ව අපි ටාගට් කරනවා නම් පාරිභෝගික විදියට. ඒ අතරේ තියෙන්න පුළුවන් ශුද්‍ර අවස්ථාවන් නිෂ් මාකට් කියන ඒවා අපි ඉලක්කගත කරන්න පුළුවන්. ඒ අතරින් මම විශේෂයක් දකිනවා මේ වගේ රටවල ඉන්නවා බොහොම establish වෙච්ච ශ්‍රී ලංකන් ඩයස්පෝරා එක. මට ඇත්තටම හරියට ලංකාවේ කී දෙනෙක් පමණ බ්‍රිතාන්‍යයේ ඉන්නවද කියලා ඉලක්කම මට මතක නැහැ. නමුත් සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය වාසය කරනවා. බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අරගනිපු බොහෝ පිරිසකුත් ඉන්නවා. ඊට අමතරව රැකියාවන් සඳහා සහ අධ්‍යාපන කටයුතු සඳහා ලංකාවෙන් මෙහෙට ආපු ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් බ්‍රිතාන්‍යයේ ජීවත් වෙනවා. මම හිතනවා ඕස්ට්‍රේලියාවෙත් ඒ වගේම ප්‍රමාණයක් ඉන්නවා. ලන්ඩන් වගේ ප්‍රදේශ ගත්තොත් බොහොම නගරය ඇතුලේ බොහෝ පිරිසක් ඉන්නවා. සහ රටේ විවිධ ප්‍රදේශවල තවත් පැතිරලා ඉන්නවා ශ්‍රී ලාංකික ඩයස්පෝරා එකක්. මේක අපිට එක ටාගට් මාකට් එකක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි නිෂ්පාදිත සහ පරිභෝජන අතින් ගත්තාම දකුණු ආසියානු කලාපයේ ඉන්න අනිත් ජනතාව මම හිතන්නේ ගොඩක් දුරට 100%ක්ම නෙවෙයි ගොඩක් දුරට සමානයි. උදාහරණයක් විදිහට ගත්තොත් ඉන්දියා ජනතාව සහ බංග්ලාදේශ ජනතාව නැත්නම් පාකිස්තාන ජනතාව වෙනවා. ඔවුන්ගේ පරිභෝජන රටාවන් බොහෝ දුරට අපේ ශ්‍රී ලාංකිකයන් පරිභෝජන රටාවන් වලට ගොඩක් දුරට සමානයි. අඳින පළඳින විදිය ගත්තොත් කන කැමවීම ගත්තොත් පාවිච්චි කරන කුළුබඩු වගේ දේවල් ගත්තොත් එමත් නැත්නම් කන බොඩ දේවල් අතින් ගත්තොත් හාල් වගේ දේවල් බත් වගේ දේවල් සම්බන්ධයෙන් ගොඩාක් පැති වලින් ගත්තොත් ඒ දකුණු ආසියානු විශේෂයෙන් දකුණු ආසියානු ජනතාව ශ්‍රී ලංකාවේ පරිභෝජන රටාවලට තරමක් දුරට සමානයි. එහෙම ගත්තොත් මේ වගේ රටවල් වල ජීවත් වෙන දකුණු ආසියානු ඩයස්පෝරා එක අපිට හොඳ ටාගට් මාකට් එකක් වෙන්න පුළුවන් කියලා මම දකිනවා. මොකද බ්‍රිතාන්‍ය වගේ රටක් ගත්තොත් අති විශාල ඉන්දියන් ඩයස්පෝරා එකක් ඉන්නවා. ඉන්දියාවෙන් ඇවිල්ලා පරම්පරා ගානක් මෙහි ඉඳපු සහ ඉන්දියාවෙන් මෑත කාලීනව සංක්‍රමණය වෙච්ච අති බහුතරයක් ඉන්දිය ප්‍රජාවක් බ්‍රිතාන්‍ය ජීවත් වෙනවා. ඊට අමතරව පාකිස්තාන ප්‍රජාවකුත් ඉන්නවා, බංග්ලාදේශ ප්‍රජාවකුත් ඉන්නවා. දකුණු ආසියානු ජනතාව. මම හිතන්නේ අපි යම්කිසි නිෂ්පාදිත හෝ යම්කිසි ව්‍යාපාර අවස්ථාවක් ග්‍රහණය කරගන්න ඉලක්ක කරගන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකීය ඩයස්පෝරා එක සහ මේ කියන ඉන්දිය සහ දකුණු ආසියානු ඩයස්පෝරා එක ඉතා හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි හිතන්න ඕනි කාරණේ මෙහෙම ඉලක්ක කරනකොට අපි ව්‍යාපාරය කරන මොඩල් එක මොකක්ද කියලා. ගොඩක් වෙලාවට කරන්න පුළුවන් දෙයක් තමයි බහුලව අපි කරනවා දකින්නේ මෙහෙන් ඒජන්ට් කෙනෙක් හොයාගෙන ඉඳලා ඒ ඒජන්ට් through
මොනහරි අදාළ නිෂ්පාදිත ශ්‍රී ලංකාවෙන් අපනයනය කළේ ඒ ජනතවරය විසින් මේ රට ඇතුළත බෙදා හරිනවා. එහෙම දෙයක් කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් විශේෂයෙන් මෙහි ඩයස්පෝරා එකේ ජීවත් වෙන ව්‍යාපාරයක් කරන්න කැමති හෝ දැනටත් ව්‍යාපාරයක් කරන කෙනෙක් සමග එකඟතාවයකට ඇවිල්ලා යම්කිසි ඇග්‍රීමන්ට් එකක් ඇතුලේ ව්‍යාපාරය ගොඩනගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක වඩාත් හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් පෙන්නන්නම්. මේ රටවල ගොඩාක් මිනිස්සු ජීවත් වෙන පාරිභෝගිකයා තාක්ෂණයත් එක්ක ගොඩක් සම්බන්ධයි. ඔන්ලයින් shopping කියන එක උගේ ජීවිතේම නිකන් කොටසක් වගේ. ඒ නිසා මේ උදාහරණේ මෙහි තියෙන එක ඔන්ලයින් ග්‍රොසරි ෂොප් එකක්. මේක විකුණන්නේ ශ්‍රී ලංකේය නිෂ්පාදිත. ශ්‍රී ලංකන් ඔන්ලයින් ග්‍රොසරි ෂොප් එකක් මේක. මම හිතන්නේ හොඳ බිස්නස් මොඩල් එකක්. මේක ඉලක්කය තමයි බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන ශ්‍රී ලංකේය ඩයස්පෝරා එක. අපි ගත්තොත් මේකේ තියෙන විශේෂත්වය තමයි අපි ලංකාවේදී භාවිත කරන ගොඩාක් නිෂ්පාදිත මේ වගේ වෙබ්සයිට් එකක දකින්න පුළුවන් මේ හැම එකකම මිල නියම වෙන්නේ බ්‍රිතාන්‍ය පවුම් වලින්. අපි ගත්තොත් පොඩි නිෂ්පාදිතයක් අවම වශයෙන් පවුමක් හෝ පවුමකට ආසන්න ප්‍රමාණයක් මිල නියම වෙනවා. පවුමක් කියලා කියන්නේ රුපියල් 280ක්. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් පවුමක් වේදම් කරන එක පොඩි දෙයකට මෙහි ජීවත් වෙන කෙනෙකුට එච්චර ලොකු අමාරුවක් නෙමෙයි. ලැබෙන ආවම වැටපත් එක්ක ඒ හන්දා මේ වගේ බිස්නස් මොඩල් එකක් හදාගන්න පුළුවන් නම් ඒකෙන් ලැබෙන ආදායම හෝ ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය ලංකාවට ආපහු යනකොට පවුම් වලින් ශ්‍රී ලංකන් රුපියල් වලට පරිවර්තන වෙලා යනකොට මං හිතන්නේ අපේ රටට දැනට ඇති වෙලා තියෙන ඒ මූල්‍ය පීඩන විදේශාන්ත පීඩනය නැති කරන්න පුළුවන් හොඳ මාර්ගයක් වෙන්න පුළුවන් මේක. අනිත් එක තමයි මේක තව එක උදාහරණයක් දේසි කාඩ් කියන එක මේක ඉන්දියා ප්‍රජාව ඉලක්ක කරගෙන තියෙන ඉන්දියන් නිෂ්පාදිත අඩංගු ඔන්ලයින් ග්‍රොසරි එකක්. මම හිතන්නේ මේ වගේ මොඩල් එකක් ක්‍රියාත්මක කරන එක එච්චර ලොකු අමාරුවක් නෙමෙයි. කරන්න තියෙන්නේ මෙහේ ඉඳන් ඒක මෙහෙම කටයුතු කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න ඕනේ. ඔන්ලයින් ඒ කියන්නේ වෙබ්සයිට් එක මේන්ටේන් කරන එක මෙහෙන් ඉඳන් කරන්න පුළුවන්, ලංකාවේ ඉඳන් කරන්න පුළුවන්. එකම දේ මෙහෙ ඉඳන් නිෂ්පාදිත බෙදා හරින්න සහ නිෂ්පාදිත කුරියර් කරන්න පුළුවන්. කොහොම ලේසියෙන් මේ ගොඩක් වෙබ්සයිට් වල කරන්නේ ඕඩර් එක ආවම පස්සේ කුරියර් කරන එක. ඒක කරන්න ඔපරේෂනල් පාර්ට්නර් කෙනෙක් මෙහෙන් හොයාගන්න පුළුවන් නම් සහ ලංකාවේ ඉඳන් මේකට අදාළ කරන නිෂ්පාදිත ටික මෙහෙට එවන්න පුළුවන් ක්‍රමයක් shipping method එක හදාගන්න පුළුවන් නම් රජය හෝ වෙනත් යම්කිසි අදාළ ආයතනික සහයෝගය ඇතිව මේක ඉතාමත්ම හොඳ ලාභ කරන්න පුළුවන්, ලාභ උපයන්න පුළුවන් සහ ලංකාවට ලොකු ප්‍රතිලාභයක් ගන්න පුළුවන් එක බිස්නස් මොඩල් එකක් වෙන්න පුළුවන්. නමුත් මේ හැමදේම කරන අතරතුර මම හිතන්නේ අපි හිතන්න ඕනි කාරණේ තමයි අපේ මෙහි ඉන්න ප්‍රජාව දේශීය ප්‍රජාව හෝ ඩයස්පෝරා එක ඇයි මේ නිෂ්පාදිත ගන්න ඕනේ? ඒකට උත්තරයක් මොකද මේ රටවල් ඇවිල්ලා ඉතා විශාල තරංගකාරීත්වයක් සහිත වෙළඳපොළක් තියෙන රටවල්. ඒ අධික තරංගකාරීත්වය ඇතුලේ පාරිභෝගිකයාට හේතුවක් තියෙනවා අපි ඉදිරිපත් කරන නිෂ්පාදිතේ ගන්න. ඒක ගන්න ඕනේ කරන හේතුව ඉදිරිපත් කරන එක අපි කියන වැලියු ප්‍රොපොසිෂන් එක ඉදිරිපත් කරන එක තියෙන්නේ ඔබේ අතේ ව්‍යාපාරිකයෙක් හැටියට ඔබේ තියෙන නව්‍ය සිතුවිලිත් එක්ක තමයි ඒක එන්න ඕනේ. මම හිතන්නේ මම කලින් දීපු උදාහරණ දෙකේ විශේෂයෙන් මේ ශ්‍රී ලාංකික නිෂ්පාදිත සම්බන්ධයෙන් කරන බිස්නස් මොඩල් එකක ඔබ විකුණන වැලියු එක එන්නේ ඒක භෞතික වටිනාකමකටත් වඩා අපි කියනවා ඒක ඉමෝෂනල් වටිනාකමක්. ගොඩක් වෙලාවට අපි දන්නවා ලංකාවේ ඉඳලා පිටරටකට ඇවිල්ලා පිටරටක ජීවත් වෙන කෙනෙකුට තියෙනවා අපි කියනවා ඒකට නොස්ටැල්ජික් තින්කින් කියලා අතීත කාමයක් තියෙනවා. අපි කැමති අපේ රටේ අපි ගත කරපු ජීවිතේට. ඒ වගේම ප්ලේස් ඇටැච්මන්ට් එකක් තියෙනවා. අපි පිටරටක ඉන්නකොට ලංකාව සම්බන්ධයෙන් අපේ තියෙන හැඟීම අපේ ලංකාව සම්බන්ධයෙන් අපිට තියෙන ඇටැච්මන්ට් එක ගොඩක් වැඩි. ඒ හන්දා පාරිභෝගිකයෝ විදිහට ගොඩක් වෙලාවට උත්සාහ කරනවා අපිට ගන්න පුළුවන් මිලට ගන්න පුළුවන් නිෂ්පාදිත වලින් ලංකාවේ
ජීවිතය අපි මෙහෙ ප්‍රතිනිර්මාණය කරගන්න. ඒ නිසා තමයි මෙහි ජීවත් වෙන ශ්‍රී ලාංකික මිනිස්සු මෙහි ජීවත් වෙන ඉන්දිය මිනිස්සු බංග්ලාදේශ පාරිභෝගිකය උත්සාහ කරන්නේ වෙළඳපොළේ මිලදී ගන්න පුළුවන් දේවල් ගෙනහැල්ලා ලංකාවේ හෝ ඉන්දියාවේ හෝ අදාළ තමන්ගේ රටේ තිබුණ ඒ ජීවිතය ප්‍රතිනිර්මාණය කරගන්න. ඒක කෑම තුලින් කරගන්න වෙන්න පුළුවන්. ඒක අපි අඳින ඇඳුමකින් ප්‍රතිනිර්මාණය කරගන්න වෙන්න පුළුවන්. මං හිතන්නේ ඒක පිටරටක ජීවත් වෙන කෙනෙකුට ඒක දැනෙන හැඟීමක්. මම උනත් දැකලා තියෙනවා. වෙළඳපොළට ගියාන් පස්සේ මැලිබන් ලෙමන් පෆ් එක දකින්නවා අපි සුපර් මාකට් එකේ. ඉතින් මැලිබන් ලෙමන් පෆ් එක දැක්කන් පස්සේ අපිට එනවා අපේ ලංකාවේකම තියෙන නිසා ඒක මිලදී ගන්න උවමනාවක්. මං හිතන්නේ මේ වගේ ව්‍යාපාරයකදී අපි දෙන වැලියු ඇඩිෂන් එක ඒක. ලංකාවෙන් එහාට ගියපු පිරිසකට අපි ලංකාවේ ජීවිතය ප්‍රතිනිර්මාණය කරගන්න ඕන කියන පහසුකම් හදලා දෙනවා කියන්නේ. ඒක එක දෙයක්. අනිත් එක තමයි විශේෂයෙන් අපි යම්කිසි නිෂ්පාදිතයක් දේශීය කියන්නේ මේ රටේ ඉන්න ප්‍රජාවට විකුණනවා නම් මං හිතන්නේ තව දුරටත් සාම්ප්‍රදායික විදියට අපනයනය කරන සාම්ප්‍රදායික මට්ටමේ නිෂ්පාදිත වලට වෙළඳපොළේ තැනක් නැහැ. ඒක කලින් කතා කරපු මහත්මීන්ගෙන් සඳහන් වුණා යම්කිසි ආකාරයක අගය එකතු කිරීමක් සිදු කළ යුතුයි. අගය එකතු කිරීම තමයි ඒ භාණ්ඩය මිලදී ගැනීම සඳහා තියෙන හේතුව. මම එක උදාහරණයක් දෙන්නම්. දැන් මෙහි තියෙන කාලගුණයත් එක්ක මම දන්න තරමින් මෙහි පොල් ගස් හැදෙන්නේ නැහැ. මම දන්න තරමින් මම දැකලවත් නැහැ කවදාවත්. නමුත් පොල් සහ පොල් ආශ්‍රිත පොල් කිරි වගේ දේවල් පරිභෝජනය කරන සැලකිය යුතු ප්‍රමාණයක් පාරිභෝගික ප්‍රජාවක් මේ රටේ ඉන්නවා. ඉතින් ඒක මම හිතන්නේ ලොකු ව්‍යාපාර අවස්ථාවක්. නමුත් සාම්ප්‍රදායික විදිහට පොල් ගෙඩියක් අපනයනය කරා කියලා මම හිතන්නේ සාර්ථක වෙන්න පුළුවන් කියලා. යම්කිසි මොකක් හරි ආකාරයකින් අපිට වැලියු ඇඩිෂන් එකක් දෙන්න පුළුවන් නම් එතෙන්දී අපිට අදාළ වෙළඳපොළ ග්‍රහණය කරගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මම එක උදාහරණයක් පෙන්නන්නම්. මේක මම වෙළඳපොළට ගිය වෙලාවක දැක්කහම ගත්තේ මේක පොල් කිරි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික විදියට පොල් ගෙඩියක් ගාගෙන පොල් කිරි හදාගන්න මෙහි හරි අමාරුයි තියෙන දේශගුණික තත්ත්වයක් එක්ක. නමුත් ඒකට හොඳ ආදේශකයක් තමයි මේ ටින් කරපු පොල් කිරි එක. මේ නිෂ්පාදිතය දැක්කමත් සන්තෝෂයි. මේක ගහලා දෙනවා ප්‍රොඩක්ට් ඔෆ් ශ්‍රී ලංකා කියලා. මේක ලංකාවෙන් එන නිෂ්පාදිතයක්. නමුත් කොයිතරම් දුරට මේ වගේ දේවල් මේ රටවල් වල වෙළඳපොළ ඩොමිනේට් කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. හරිම කලාතුරකින් තමයි මේ වගේ දෙයක් දකින්න පුළුවන්. මේ වගේ නිෂ්පාදිතයකට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි ලොකු රැල්ලක් තියෙනවා සහ විශේෂයෙන් මේ දේශීය පාරිභෝගිකයන්ගේ පොඩි නැඹුරුවක් තියෙනවා. කාබනික නිෂ්පාදන සහ සෞඛ්‍ය ආරක්ෂිත සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදිත ආහාර පාන සම්බන්ධයෙන් වෙළඳපොළේ අපි දකිනවා ගියයින් පස්සේ ටෙට්‍රා පැක් එකක දාලා එන පොල් වතුර හෝ තැඹිලි වතුර මම වැඩි දැකලා නැහැ. නමුත් පොල් වතුර සෑහෙන තියෙනවා. හොඳ ව්‍යාපාර අවස්ථාවක්. විශේෂයෙන් මේ කාලේ සමයක කියන්නේ උෂ්ණ කාලේ අති දැවැන්ත ඉල්ලුමක් තියෙනවා ඒ වගේ නිෂ්පාදිත වලට. නමුත් වෙළඳපොළේ මම ශ්‍රී ලංකාවෙන් එන නිෂ්පාදිතයක් විශේෂයෙන් මම දැකලා නැහැ. ගොඩක් වෙලාවට වියට්නාමෙන් වගේ නිෂ්පාදිත විශාල ප්‍රමාණයක් එනවා. ඒ වගේ පොල් වතුර සහ අපිට ලේසියෙන් කරන්න පුළුවන් ක්වොලිටි එක හදා ගන්න නම් අපිට හොඳට කරන්න පුළුවන් ඒ වගේ ව්‍යාපාර අවස්ථාවක්. මට කියන්න ඕනේ අපි වර්තමානයේ ගත්තතින් තියෙන තරංකාරී වාතාවරණයත් එක්ක යම්කිසි එක අඩියක් ඉස්සරහට තියලා අනාගතේ දිහා බලලා තමයි අපි අද තීරණය ගන්න ඕනේ කියන එක ව්‍යාපාර අවස්ථා ග්‍රහණය කරගෙන සම්බන්ධයි. උදාහරණයක් විදිහට ගත්තතින් අපේ රටේ ගොඩක් අපනයනේ රඳා පවතිනවා දැනටත් ඇඟලුම් කර්මාන්තයත් එක්ක. නමුත් කලින් කතාවලදී බොහොම පැහැදිලිව කියවුණා කොයිතරම් දුරට වෙළඳපොළ තරංකාරී වෙලා තියෙනවද කියලා. එක්සත් රාජධානිය ගත්තත් අපි දකිනවා හයි-එන්ඩ් මාකට් එක වික්ටෝරියා සීක්‍රට් වගේ ලංකාවේ නිෂ්පාදනය කරන නිෂ්පාදිත තියෙනවා. නමුත් අති බහුතරයක් වෙච්ච මධ්‍යම පාන්තිකයෝ යන ප්‍රයිමාර්ක් වගේ
ෆැෂන් අවුට්ලට් එකක් ගත්තොත් ඉතාමත්ම බහුතරයක් තියෙන්නේ අරගෙන බැලුවොත් ඇඟලුම් නිෂ්පාදිත මේඩ් ඉන් බංග්ලාදේශ. බංග්ලාදේශ වලින් තමයි ගොඩාක් නිෂ්පාදිත වෙන්නේ. ඉතින් ඒ තරඟකාරී වෙළඳපොළ ඇතුලේ තව දුරටත් අපි අමාරුවෙන් පීනන්න උත්සාහ කරනවද? එහෙම නැත්නම් යම්කිසි අගය එකතු කිරීමක් ඇති නිෂ්පාදිත හොයාගෙන ඒ නිෂ්පාදිත හරහා අනාගතයේදී මතුවෙන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා ග්‍රහණය කරගන්නවාද කියන තීරණය මම හිතන්නේ අපි අද ව්‍යවසායකයෝ විදියට ගත යුතුව තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මට කෙටියෙන් පළවෙනි කොටසේදී කියන්න ඕන කම තිබුණේ. යම්කිසි අගය එකතු කිරීමක් එක්ක අපි කාටද හරියට මොකද්ද විකුණන්නේ එහෙම නැත්නම් ඉදිරිපත් කරන්නේ කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇතුව තමයි ගෝලීය ව්‍යාපාර අවස්ථා හොයන එක පටන් ගන්න. දෙවෙනි කාරණේ තමයි මම නැවතත් මතක් කරන්න ඕන දේ ව්‍යාපාර අවස්ථා හොයනවා නම් සහ ව්‍යාපාර අවස්ථා ග්‍රහණය කර ගන්න නම් අපි වැඩිපුර බර තියන්න ඕන අනාගතයට මිසක් වර්තමානයට නෙමෙයි. මේක එක රිපෝට් එකක් ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයේ කළුණාකන් පාසල විසින් බ්‍රිතාන්‍ය රජයට ඔෆිස් ඔෆ් සයන්ස් එකට දීපු රිපෝට් එකක් 2013 දී මේ වගේ වාර්තා හරහා 2013 දී එක්සත් රාජධානී රජය උත්සාහ කරනවා 2050 ඇති වෙන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා සහ බිස්නස් මොඩල් ව්‍යාපාර මොඩල් මොනවාද කියන එක අඳුර ගන්න. මම හිතන්නේ මේ කොටස තමයි රටක් විදියට ආර්ථිකයක් විදියට සහ සංස්කෘතියක් විදියට ලංකාවේ අපිට නැත්තේ. මම හිතනවා සිලෝන් ඔන්ටර්ප්‍රනර්ස් ක්ලබ් වගේ දෙයක් වැදගත් වෙන්න මෙන්න මේ වගේ දෙයකට ලංකාවේ ඉන්න ව්‍යවසායකයෝ ටික හැමෝම එකතු කරගෙන රජයෙන් ඒ දේවල් වෙන්නේ නැත්තම් රජයට පීඩනයක් ඇති කරන්න පුළුවන් මේ සියලු දෙනාම එකතු කරගෙන යම්කිසි ආකාරයක පරිශ්‍රණයක් කරලි ඉවර වෙලා අඩුම ගානේ අඳුර ගන්න පුළුවන් නම් ලෝකේ 2030 වෙද්දි කෙටි කාලීනව 2025 2030 වෙද්දි ඇති වෙන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා මොනවාද? දිගු කාලීනව 2040 විතර වගේ වෙද්දි ඇති වෙන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා මොනවාද? ලාංකීය ව්‍යවසායකයෝ විදියට ඒ ව්‍යාපාර අවස්ථාවන් අපි ග්‍රහණය කරගන්නේ කොහොමද කියන අනාගතය සම්බන්ධ දැක්මක් නිර්මාණය විය යුතුයි. මම හිතන්නේ මේ සිලෝන් ඔන්ටර්ප්‍රනර්ස් ක්ලබ් වගේ ව්‍යුහයකට ඒ වැඩේ හොඳට සංවිධානය කරන්න පුළුවන්. ඒ ප්‍රෙෂර් එක අපිට දෙන්න පුළුවන් නම් රජයට ඒකට ඕන කරන පහසුකම් ලබා දෙන්න කියලා මම හිතන්නේ තව අවුරුදු 10ක් 15ක් යද්දී අපේ රටට විදේශ විනිමය ගලාගෙන එන මට්ටමට සහ තවදුරටත් අපි කියන්නේ ස්ට්‍රගල් කරන්න ඕනේ නැති දැනට අපි අපේ සාම්ප්‍රදායික අපනයන සමග වෙළඳ පොලේ ස්ට්‍රගල් කරනවා වගේ එහෙම වෙන්නේ නැතුව අනාගතයේදී අනාගත අභිමුඛ ව්‍යාපාර අවස්ථා ග්‍රහණය කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ වගේ පර්යේෂණ වලින් හඳුනගනිපු ව්‍යාපාර අවස්ථා කියන්නේ ටීම්ස් එහෙම නැත්නම් ව්‍යාපාර ඇති වෙන්න පුළුවන් මොන වගේ පැති වලින්ද කියන එක සාකච්ඡා වෙලා තියෙනවා බ්‍රිතාන්‍ය රාජ්‍ය සහ අනෙකුත් පර්යේෂණ කරන ආයතන ඇතුලේ. ඒ අතරින් කීපයක්ම තෝරගත්ත දල අදහසක් ඔබට දෙන්න. ඔවුන් විශ්වාස කරන ප්‍රධාන වශයෙන් අනාගතයේදී වෙළඳපොළ පදනම් වෙයි කියලා සර්කියුලර් ඉකොනොමි එහෙම නැත්නම් කොලැබොරේටිව් කන්සම්ප්ෂන් කියන්නේ. ඒ කියන්නේ අපි දැනට අපි පුරුදු සහ අපි දකින්නේ තනි පරිභෝජනය සඳහා තමන්ගේ පවුලේ පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. අපි දන්නවා ගෙදරකට වාහනයක් ගන්නවා, ගෙදරකට ඕන කරන වොෂින් මැෂින් එකක් ගන්නවා, ටීවී එක, ෆ්‍රිජ් එක මේ හැමදේම ගන්නවා අපිට කියලා. නමුත් වර්තමානයේදී මේ කොලැබොරේටිව් කන්සම්ප්ෂන් එහෙම නැත්නම් සාමූහික පරිභෝජනය කියන එක, එහෙම නැත්නම් ෂෙයාරින් ඉකොනොමි කියන එක බෙදා හදා ගැනීමේ ආර්ථික මොඩලය වර්තමානයේ වෙද්දී ඉතාවේගයෙන් ජනප්‍රිය වෙගෙන යනවා. මේක තමයි අනාගතය වෙයි කියලා හිතන්න. මොකද සස්ටේනබිලිටි එහෙම නැත්නම් පරිසර දූෂණය සහ තිරසාර සංවර්ධනය පිළිබඳව ලොකු පීඩනයක් සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් යන රටවල් වලට එල්ල වෙනවා. ඒ නිසාම පරිභෝජනය අඩු කරන්න ක්‍රමවේද හොයනවා. ඒකට එක උත්තරයක් විදිහට තමයි මේ සාමූහික පරිභෝජනය වගේ සංකල්ප එන්නේ. මේක ක්‍රියාත්මක වෙන්නේ බොහෝ වෙලාවට පාරිභෝගිකයෝ තමන්ගේම පරිභෝජන සඳහා පමණක් භාණ්ඩ හා සේවා
මිලදී ගන්නේ නැහැ. නමුත් తాවකාලිකව හෝ බෙදා හදා ගැනීම පදනමක් මත භාණ්ඩ මිලදී ගැනීම සහ පරිභෝජනයේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. සමහර උදාහරණ අපිට දෙන්න පුළුවන්. කාර් ෂෙයාරින් කියන එක. කාර් ෂෙයාරින් කියන මොඩල් එක ඇතුලේ තමයි ලෝකේ ජනප්‍රිය වෙච්ච Uber වගේ ව්‍යාපාර මොඩල් බිස්නස් මොඩල් බිහි වෙන්නේ. Uber කියන්නේ ෂෙයාරින් ඉකොනොමි මත පදනම් වෙච්ච මොඩල් එකක්. ඒකේ මූලික අදහස තමයි මට කාර් එකක් තියෙනවා. මගේ කාර් එකේ මම තනියම යනවා. ඒක තව කීප දෙනෙකුට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම තව කෙනෙක් දාගෙන යනවා. ඒකට මම charge කරනවා. එතකොට වෙනම ටැක්සි සේවා වෙනමම ටැක්සි සේවාවල් සඳහා වාහන මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. දැනට තියෙන වාහන සමූහයක් වශයෙන් පරිභෝජනය කිරීමේ ක්‍රමවේදයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒක තුලින් ඉරසාර සංවර්ධනය, පරිසර දූෂණය සහ අධික පරිභෝජනයේ සීමා වෙනවා. ඒ වගේම බෙදා හදාගෙන පරිභෝජනය කිරීමේ මොඩල් එකක් සහ ඒ තුලින් ලාභ උපයා ගැනීමේ ආදායම් උපයා ගැනීමේ මොඩල් එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක තමයි collaborative consumption නැත්නම් sharing economy කියන මොඩල් එක ඇතුලේ එන්නේ. කවුරු හරි කෙනෙක් සංවර්ධිත රටවල් වල විශේෂයෙන් බ්‍රිතාන්‍ය වගේ රටවල් වලට ව්‍යාපාර අවස්ථා හොයන්න අදහසක් තියෙනවා නම් මම හිතන්නේ මේක අනාගතය සම්බන්ධයෙන් ටිකක් පුංචි එළියක් වෙන්න පුළුවන්. ඒ හා සම්බන්ධ බිස්නස් මොඩල්. අපි දකින ඕන තරම් මේ රටවල තියෙනවා ලොන්ඩ්‍රි කියන concept එක. දැන් ලොන්ඩ්‍රි කියන concept එක ලංකාවේ නම් අපි දකින්නේ අපි අපේ රෙදි ටික ගෙනියලා දෙනවා. ඒකට අදාළ සෝදන සහ පිරිසිදු කිරීම සහ ඒ සියලුම කටයුතු ලොන්ඩ්‍රි එකෙන් කරලා අපිට බාර දෙනවා. නමුත් මෙහෙදී අපි ගොඩක් වෙලාවට දකිනවා ඒක සාමූහික පරිභෝජනය කියන සංකල්පෙ මත පදනම් වෙලා තියෙන්නේ. ලොන්ඩ්‍රි එක හදලා තියෙනවා. ලොන්ඩ්‍රි එකේ washing machines තියෙනවා. අපිට පුළුවන් අපේ තියෙන රෙදි ප්‍රමාණය අනුව ගිහිල්ලා මැෂින් එකකට කාසෙ ටිකක් දාලා අපේ රෙදි ටික සෝදගෙන වේල ගන්න වැඩේ කරගෙන අපිට ආපහු එන්න. ඒක අර තනියෙන් වෙන වෙනම washing machine භාවිතා කළ අධික පරිභෝජනයකට යනවට වඩා සීමිත ඉඩක සහ සීමිත මැෂින් ප්‍රමාණයක් සහිතව බහුතරයක් ජනතාවට පරිභෝජනය කරන්න පුළුවන් මට්ටමේ ව්‍යාපාර මොඩල් එකක්. ඒක සාර්ථක වෙලා තියෙනවා. සහ අනාගතේ තවදුරටත් ප්‍රචලිත වීමට නියමිතයි කියලා පේන්න තියෙනවා. සහ මේ වගේ රටවල මේ සම්බන්ධයෙන් කතා බහ වෙනවා. දෙවන එක තමයි අනාගතයේදී ඇති වෙයි කියලා හිතන ව්‍යාපාර තීම් එකක් එහෙම නැත්නම් වෙළඳපොළ තීම් එකක් තමයි personalization and identity කියන එක. ඒ කියන්නේ දැනටත් අපි දකිනවා ගොඩක් වෙලාවට personalize එහෙම නැත්නම් තමන් වෙනුවෙන්ම නිෂ්පාදිත වෙච්ච තමන් වෙනුවෙන් හැඩ ගැහෙන තමන්ගේ අනන්‍යතාවයට ගැළපෙන එක් ආකාරයේ නිෂ්පාදිත මිලදී ගැනීමට ජනතාව පෙළඹෙන ස්වභාවයක් තියෙනවා. උදාහරණයක් විදිහට personalized medicine කියන්නේ. තමයි මම හිතන්නේ අපි හැමෝම පිළිගන්න දෙයක් තමයි අද වෙද්දී තොරතුරු තාක්ෂණයේ තියෙන භූමිකාව IT කියන එක. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. කලින් කතා කරපු හැමදේනමත් ඒක සඳහන් කරා. අපි ව්‍යාපාර අවස්ථාවක් හොයනවා නම් අනාගතය වෙනුවෙන් මම හිතන්නේ ඒක ඇතුලේ තොරතුරු තාක්ෂණය කියන දෙයට තියෙන භූමිකාව දෙකෙන් පැහැදිලිව අපි අවබෝධ කරගත යුතුයි. තවදුරටත් අතිශය සාම්ප්‍රදායික සමාජයක නෙමෙයි අපි ජීවත් වෙන්නේ. මම හිතන්නේ ලංකාව ඇතුළේ ඉඳගෙන බලනකොට අපිට ඒක වෙනුණා පිටට ඇවිල්ලා විශේෂයෙන් සංවර්ධිත වෙච්ච රට ඇවිල්ලා බලුවාම පස්සේ තොරතුරු තාක්ෂණයත් එක්ක මේක කොච්චර බද්ධ වෙලා තියෙනවද කියන එක මම හිතන්නේ ඒක අපි තේරුම් ගත යුතු කාරණයක්. අපි නිෂ්පාදිතයක් හෝ සේවාවක් හෝ යම්කිසි දෙයක් වෙළඳපොළට ඉදිරිපත් කරනවා නම් තාක්ෂණයත් එක්ක බැඳීමේ ආවයක් අනිවාර්යෙන්ම තියෙනවා. අනිත් එක තමයි තව ඉස්සරහට ඇති වෙයි කියලා ප්‍රචලිත වෙයි කියලා විශ්වාස කරන දේ තමයි ක්‍රිස්තියානික ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් කියලා කියන්නේ දැනුම සහ පුද්ගලයන්ගේ අපි කියන්නේ නිර්මාණශීලීත්වයත් එක්ක බැඳිච්ච නිෂ්පාදිත එලියට ඉන්ඩස්ට්‍රීස් තමයි ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් කියලා කියන්නේ. පොදුවේ පිළිගන්නේ ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් කියන එක ඇතුළත marketing and advertising, ඊට පස්සේ lecture වගේ දේවල්, arts, fashion, angle ගැන කතා වුණා, fashion, ඊට අමතරව toys, මම හිතන්නේ soft toys කියලා අපේ ලකිපත් මහත්මයා ඒ වගේ දේවල් මේ ඔක්කොම creative industries ඇතුළට එන්නේ. මේ මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ තමයි
නිර්මාණශීලී දේවල් වෙළඳපොළට ඉදිරිපත් කිරීම සහ ඒ නිර්මාණශීලීත්වය අවම පරිසර හානියක් සහිතව සිදුවෙන දේවල් වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. උදාහරණයක් විදිහට අර ලකිපත් මහත්මයා ගනිපු උදාහරණය මම ගන්න කැම්පස් කියන එක මේ වගේ රටවල් වලින් සපොයිස් වලට ඔය පුරවලට අදවන්ත ඉල්ලුමක් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ තියෙන ලුම් කර්මාන්තයත් එක්ක බැඳිච්ච හැකියාව සහ ලංකාවේ තියෙන ආටිස්ටික් නිර්මාණශීලී චින්තනයත් එක්ක ඉතා ලේසියෙන්ම අපිට අල්ලගන්න පුළුවන් වෙන්න පුළුවන් මේක. ඒ වගේ දෙයක්. වගේ විශේෂයෙන් අපතේ ද්‍රව්‍ය වලින් නිර්මාණය කරන්න පුළුවන් නම් එහෙම දෙයක් මම හිතන්නේ ඒක තවත් වෙළඳපොළ ජයග්‍රහණය කරන්න පුළුවන් එක හේතුවක් වෙන්න පුළුවන්. මේ තීම්ස් කීපයක් අපිට අනාගතය දිහා බලුවම හිතන්න පුළුවන්. තව මගේ කතාවේ අවසාන කොටසට යද්දි මම සඳහන් කරන්න කැමතියි. මම මුලින්ම කිව්වා අපි තවදුරටත් සාම්ප්‍රදායික බිස්නස් මොඩල් වලට හිරලා හිටියොත් අනාගතයේදී අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි දැන් තියෙන ප්‍රශ්නය වගේ 2000 විතර 2020 ගෝචන රටාව 2020 දී ඇති වෙන්න පුළුවන් ව්‍යාපාරික තත්ත්වයන් මොනවාද කියලා හිතපු නැති නිසා අද අපි ගෝලීය වෙළඳපොලේ යම් ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා නම් ඒකෙන් මිදෙන්න හොඳම දේ තව අවුරුදු 15කින් 20කින් වෙළඳපොලේ ජනප්‍රිය වෙන්න පුළුවන් සාම්ප්‍රදායික නොවන අපිට දීර්ඝ කාලීනව රඳා පවතින ව්‍යාපාර අවස්ථා මොනවාද කියන එක හඳුනා ගන්න. මම හිතන්නේ ඒක අතිශයින්ම වැදගත්. ඒ හන්දා මම හොයපු දේවල් වලින් සහ මම අත්දකපු දේවල් වලින් කීපයක් සඳහන් කරන්න මම කැමතියි. සාම්ප්‍රදායික නොවන ව්‍යාපාර අවස්ථා මම හිතන්නේ අපිට ලේසියෙන්ම සහ ලංකාව ඇතුලේ ඉඳගෙන මේ වගේ ව්‍යාපාර අවස්ථාවන් ග්‍රහණය කරගන්න පුළුවන්. මම දන්නවා අපි නිෂ්පාදිතයක් වෙළඳපොළට අපනයනය කරන්න ගියොත් ඒ ක්‍රියාවලිය අමාරු ක්‍රියාවලියක්. ලොකු ප්‍රොසෙස් එකක යන්න ක්‍රියාවලියක් නෑ. සමහර සාම්ප්‍රදායික නොවන ව්‍යාපාර අවස්ථා බිස්නස් මනේ ජීවෙනවා පවතිනවා සහ ඉස්සරහට වර්ධනය වෙයි කියලා හිතනවා. මම හිතනවා අපි ටිකක් අර සාම්ප්‍රදායික චින්තනයෙන් එළියට බහලා හිතුවොත් මේ ව්‍යාපාර අවස්ථාවන් ග්‍රහණ කරගන්න අපිට එච්චර අමාරු වෙන එකක් නැහැ කියලා. එකක් තමයි අපි දකින මොඩල් එකක් ඩ්‍රොප් ෂිපින් කියන එක. සාම්ප්‍රදායිකව ඔන්ලයින් බිස්නස් කරනකොට ඒකේ තියෙන ප්‍රධාන පදනම තමයි අපි නිෂ්පාදිත තොගයක් තියාගෙන ඕඩර් එක එනකොට ඒ නිෂ්පාදිතය විකුණන එක. නමුත් ඩ්‍රොප් ෂිපින් කියන එක මම හිතන්නේ ලංකාවේ දැන් මේක ගොඩක් ප්‍රචලිත වෙගෙන යනවා. මේ වගේ රටවල් අතිශයින් ප්‍රචලිතයි. ගොඩක් ලාවට තරුණ ජනතාව මේ සාම්ප්‍රදායික නොවන ක්‍රම වලට යොමු වෙලා ව්‍යාපාර කරනවා ප්‍රවණතාවයක් දකින්න ලැබෙනවා. ඩ්‍රොප් ෂිපින් කරන්නේ අපි භෞතිකව තොග තියාගන්නේ නැහැ. eBay වගේ සයිට් එකක් ගත්තොත් ගොඩක් මේක සිද්ධ වෙනවා. අපි ඇග්‍රීමන්ට් එක කරනවා සප්ලයර් කෙනෙක් එක්ක නිෂ්පාදකයෙක් එක්ක. එයාගේ නිෂ්පාදිත අපි ලිස්ට් කරනවා. අපි හිතමු උදාහරණයක් eBay එකේ අපිට පාරිභෝගිකයෙන් ඕඩර් එකක් ඇනුමක් ආවොත් අපිට ලැබෙන ඕඩර් එක ඒ පාරිභෝගිකයාට ඩිලිවර් කරනවා කියලා ඇග්‍රීමන්ට් එකකට එනවා නිෂ්පාදකයා සමග. ඒ අදාළ මුදල ගෙවලා අපි තියාගන්නවා ප්‍රොෆිට් මාර්ජින් එක. එතෙන්දී ප්‍රොෆිට් මාර්ජින් එක ලාභාන්තික අඩුයි නමුත් විශාල පොටෙන්ෂල් එකක් තියෙන එක තමයි ඩ්‍රොප් ෂිපින් කියන්නේ හරියට කරනවා. මම හිතන්නේ එහා සම්බන්ධ ප්‍රායෝගික ප්‍රශ්න කීපයකුත් තියෙනවා ඉන්නෝ ලංකාවේ PayPal වගේ ගෙවීම් සම්බන්ධ තියෙන ප්‍රශ්න මම හිතන්නේ මේ වගේ මොඩල් වල තියෙන පොටෙන්ෂල් එක විභවය පෙන්නලා අපිට රජයට හෝ අදාළ බලධාරීන්ට පීඩනයක් ඇති කරන්න පුළුවන් නම් ඒ අවශ්‍ය කරන ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිජිටල් මොකක්ද අපි කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක මහසුකම් හදලා දෙන්න කියලා අනාගතයට ඒක ලොකු වෙනවා. අනික තමයි ෆ්‍රීලාන්සින් කියන එක. ෆ්‍රීලාන්සින්. එතනනේ මෙහි වාර්තාව වෙනවා මෙහි වැඩ කරන ජනතාවෙන් අඩුම තුනෙන් එකක් ෆ්‍රීලාන්සින් විදියට තමන්ගේ කටයුතු කරන්න කැමැත්ත දක්වනවා කියලා. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් බේස් හෝ මොකක් හරි කියන්නේ නිදහසෙන් තමන්ගේ කටයුතු කරන්න පුළුවන් බිස්නස් මොඩල් එකක් තමයි මේක.
උදාහරණ කරගත්තොත් වෙබ්සයිට් ඩෙවලොප් කරන එක, graphic designing වගේ දේවල්, software apps develop කරන එක, virtual assistant කියලා කියන්නේ අපි හිතමු සමාජ මාධ්‍යවල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙබ්සයිට් එකේ තියෙනවා chat option. ඒ chat option එකට පාරිභෝගිකයෝ යොමු කරන ප්‍රශ්න වලට උත්තර දෙන එක type කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට මේ වගේ රටවල් වල තියෙන ව්‍යාපාරවලට වෙනම පුද්ගලයන් බඳවා ගැනීම අවාසි සහගතයි. ඒ හන්දා පිරිසක් ගන්න කියලා ඇඩ්වර්ටයිස් කරනවා ගොඩාක් ආයතන. ඒක ව්‍යාපාර අවස්ථාවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් Fiverr වගේ වෙබ්සයිට් නැත්නම් Upwork කියලා තියෙනවා, people per hour කියලා වෙබ්සයිට් තියෙනවා. මේ වෙබ්සයිට් වල රෙජිස්ටර් වෙන්න පුළුවන් පුද්ගලයාට. අපිට ලන්සු තියලා දාලා රාජකාරී අපි හිතමු graphic design එකක් කරනවා, හරි virtual assistant හරි data entry කිසි දෙයක් දිනා ගන්න පුළුවන්. මේක කෙනෙකුට හිතෙන්න පුළුවන් තනියම කරන්න ඕනේ පොඩි වැඩක් කියලා. එහෙම කරන්නත් පුළුවන්. කෙනෙකුට තමන්ට ෆ්‍රීලාන්ස් කරනවා නම් තනියම කරලා කීයක් හරි හොයාගන්න එක වෙනම දෙයක්. නමුත් මම හිතනවා මේක අපිට බිස්නස් එකක් විදිහට ඩෙවලොප් කරන්න පුළුවන්. කෙනෙකුට එක්කෙනෙක් පටන් අරගෙන දෙන්නෙක්, තුන් දෙනෙක්, හතර දෙනෙක්, 10 දෙනෙක් වගේ ටීම් එකක් හදලා ව්‍යාපාරයක් විදිහට තියාගෙන එක දිගට අපිට ලෝකයේ විවිධ රටවල එන මේ වගේ ෆ්‍රීලාන්සින් ඔපචුනිටිස් වලට බිඩ් කරලා ඒව ජයග්‍රහණය කරගෙන ඒ අදාළ සොලියුෂන් එක කම්පැනි එකට දෙන්න පුළුවන්. මම හිතන්නේ එක තැනක ඉඳගෙන පොඩි ඉඩක ඉඳගෙන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාව ඇතුළට ගෙන්න ගන්න ලොකු හැකියාවක් මේ වගේ ව්‍යාපාර මොඩල් වල තියෙනවා. අනිත් එක තමයි මොබයිල් ඇප් ඩෙවලොප් කරන එක. මම අමුතින් කියන්න ඕනේ නැහැ කොයිතරම් දුරට මොබයිල් ෆෝන් අපේ ජීවිතවලට සම්බන්ධ වෙලාද කියලා. මොබයිල් ඇප්ලිකේෂන් ඩෙවලොප් කරලා මොබයිල් ඇප්ලිකේෂන් විකුණන්න පුළුවන්. හොඳ පොටෙන්ෂල් එකක් තියෙන ඇප් ඩෙවලොප් කරන්න පුළුවන් නම් මම හිතන්නේ my app වගේ වෙබ්සයිට් තියෙනවා. ඒ ලිස්ට් කරලා මොබයිල් ඇප්ස් ඩෙවලොප් කරන්න පුළුවන්. මම හිතන්නේ මොබයිල් ඇප්ස් ඩෙවලොප් කරලා හැකියාව තියෙන තාක්ෂණික දැනුම තියෙන බොහෝ පිරිසක් ලංකාව ඇතුලේ ඉන්න බවත් මම දන්නවා. ඒ වගේම කවුරුත් හිතන්නේ නැති දෙයක් තමයි මේ ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් නේද? මේක මම හිතන්නේ අපි එච්චර හිතන්නේ නැහැ මේ වගේ දේවල් අපි ගණන් ගන්න නැහැ. ලොකු ව්‍යාපාර අවස්ථා දිහා බලාගෙන ඉන්න නිසා. නමුත් විශේෂයෙන් මේ වගේ රටවල් අපි දකිනවා තරුණ ජනතාව සල්ලි හොයාගන්න ලේසිම වැඩක් තමයි ඔය Shutterstock එහෙම නැත්නම් Adobe stock photos වගේ වෙබ්සයිට් තියෙනවා. ඒගොල්ලෝ ඡායාරූප මිලට ගන්නවා. ඔය ගොඩාක් සීනරීස් වල එහෙම නැත්නම් ලස්සන ඡායාරූප තියෙනවා නම් ඒ ඡායාරූප මිලට ගන්නවා. ඒවා කොපිරයිට් එක තියාගෙන විකුණන එක තමයි ඒගොල්ලන්ගේ බිස්නස් එක. ඉතින් මං හිතන්නේ කෙනෙකුට හරියට කරන්න පුළුවන් නම් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ගෙදර ඉඳලා මොබයිල් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් කැමරාවක් තියෙනවා. කෙනෙකුට කරන්න පුළුවන් ටිකක් out of the box business එකක් තමයි හරියට අල්ලගන්නේ. ඒ වගේ Shutterstock එහෙම නැත්නම් ඒ වගේ තියෙන platforms වල photographs විකුණන එක. එහෙම නැත්නම් blogging කියන එක තව එක ව්‍යාපාර අවස්ථාවක් වෙන්න පුළුවන්. ගොඩක් ප්‍රසිද්ධ නැහැ blogging කියන එක. ගොඩක් අය දකින්නේ නිකන් මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් ලියලා blog post එකක් දාන එක කියලා. නමුත් හරියට සංවර්ධනය කරගත්තොත් සහ ලොකු පරිශීලක ප්‍රමාණයකට යන්න පුළුවන් බ්ලොග් එකක් ඩෙවලොප් සංවර්ධනය කරගත්තොත් හිතන්නේ ආදායම් ගැනීමේ ක්‍රම බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒක ඇඩ් දාන එකෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවසාන වශයෙන් හොඳ බ්ලොග් එකක් විකුණන්න පුළුවන් මට්ටමකට සංවර්ධනය කරගන්න පුළුවන්. ටෙක් ක්‍රන්ච් කියන බ්ලොග් එක මම ගන්නක් විතර ගත්තා. ඒකේ පොළ වටිනාකම විදිහට $25 නියමුණා. හිතා ගන්න පුළුවන් බ්ලොග් එකකට කොච්චර දුර යන්න පුළුවන්ද කියලා ව්‍යාපාරයක් විදිහට. ඊට අමතරව virtual assistant මම virtual assistant ගැන කලින් කිව්වා. ඊට අමතරව තව තියෙනවා e-book වගේ දේවල්. Amazon වගේ සේවාවක් ගත්තොත් Amazon එකේ තියෙනවා Kindle. ඊට අමතරව තව platforms තියෙනවා Smashwords එහෙම නැත්නම් Kobo වගේ online platforms තියෙනවා. අපිට e-book ලියන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් අපිට විකුණන්න පුළුවන්
මේ වගේ ප්ලට්ෆෝම් සහරහා මං හිතන්නේ ඒකට ඕනේ කරන දැනුම හැකියාවල හැමදෙයකටම ඕනේ කරන ෆොටෝග්‍රැෆි ගත්තත් බ්ලොගින් ගත්තත් ලියන්න හැකියාව තියෙන අය ගත්තත් මේ බොහෝ පිරිසක් ලංකාව ඇතුළේ ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ අයගේ හැකියාව ප්‍රයෝජන ගන්නවද කියන එක. ෆොටෝ ගන්න පුළුවන් කාස්ට් එකක් දාගන්නවා විතරයි. නැත්නම් ලියන්න පුළුවන් කෙනා මොකක් හරි වෙන රස්සාවකට යනවා වෙන පුළුවන්. නමුත් මේවා මං හිතන්නේ අනාගතයේ බිහි වෙන්න පුළුවන් අනාගතයේ අපිට ග්‍රහණය කරන්න පුළුවන් හොඳ විහාර අවස්ථාව වෙන්න පුළුවන්. අපි ටිකක් අලුත් විදිහට හිතනවා නම් රිස්ක් එකක් අරගෙන කරන්න කියලා හිතනවා නම් කොහොම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් ටික කාලයක් හරියට කරගෙන ගියොත් ලොකු විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාව ඇතුළේ ගේන්න පුළුවන්. හොඳ ව්‍යාපාර අවස්ථාව විදිහට පරිවර්තන කරගන්න පුළුවන් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. එකම දේ සම්ප්‍රදායින් ඔබට ගිහිල්ලා අලුත් දෙයක් කරන්න අලුත් විදිහට හිතන්න ඕනේ කරන ව්‍යවසායකත් මනස හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ සීලම දේවල් අපිට එච්චර අමාරු දේවල් නෙමෙයි. මේවා ලෝකේ තියෙන දේවල්, ලෝක ප්‍රචලිත වෙන දේවල්, රටකට ආවන් පස්සේ දකින්න පුළුවන් දේවල්. හොඳ ව්‍යාපාර අවස්ථාවක් විදිහට පරිවර්තන කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ මට එච්චර තමයි මගේ අදහස් විදිහට ප්‍රකාශ කරන්න මම සූදානම් වුණේ. අවසාන වශයෙන් නැවත මතක් කරන්න ඕන දේ තමයි ව්‍යවසායක විදියට ඔබ හිතන්න අද ගැන විතරක් නෙමෙයි තව අවුරුදු 10කින් 15කින් 20කින් තියෙන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා මොනවාද? තව අවුරුදු 15කින් 20කින් අපිට ලෝකෙ දිනන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා මොනවාද? අද ගැන හිතනවා නම් ඒ ව්‍යාපාර අවස්ථාවල් ගැන අවධානය යොමු කරනකොට ආපස්සට හැරිලා බලද්දී අවුරුදු 20කින් 25කින් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් ව්‍යාපාරික ලෝකයක් ව්‍යවසායක ලෝකයක් සහ රටක් ආර්ථිකයක් අපිට තියෙයි. ගොඩක් ස්තුතියි සම්බන්ධ වෙන්න අවස්ථාව දුන්නට මම හිතන්නේ මට පොඩි හරි දැනුමක් එකතු කරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ගොඩක් ස්තුතියි. හොඳයි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අප සමග සම්බන්ධ වීම වෙනුවෙන්. විශාල රාජකාරි මැද්දේ තාමත්ම පුළුල් අවබෝධයක් ලබා දුන්න සහ මේ වර්තමානය ගැන හිතන්න නැතුව අනාගතය ගැන හිතලා අපට වැරදුණු තැන මොකක්ද එතකොට අපි අනාගතය ගැන හිතලා මොන විදිහටද ව්‍යවසායකයෙක් ලෙස මේ අපි අර සරලවසන් කරන මේ එක්ස්පෝර්ට් මාකට් එකට යන්න පුළුවන් කියන දේ ගැන ඉතාම හොඳ දැනුමක් ලබා දුන්නා. බෙහෙවින්ම ස්තුතියි.